topic is employee grievance management. සේවක දුක් ගැනවිලි කළමනාකරණය. Grievance is highly mind-oriented concept. Therefore, the grievance is common for all workers within the organization. Then there are grievances affecting to their personal life as well as organizational work. Therefore, as an owner of the company or the manager of the company, we have to address the employee grievances, because we assume if worker has a grievance relating to private life, then he or she is bringing the grievance into the organization. In other way, organizational grievance also bring into the family matters. සේවක දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ මානසික සංකල්පයක්. මනස තුල ඇතිවන සංකල්පයක්. දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ. මේ මානසික தত্ত্বය නිසාම සෑම සේවකයෙකුටම දුක් ගැනවිල්ලක් පොදු ස්වභාවයකින් යුක්තයි. ඒ කියන්නේ හැම සේවකයෙකු තුළම දුක් ගැනවිලි ඇති වෙනවා. මේ දුක් ගැනවිලි රැකියාව සම්බන්ධ වෙන්න පුළුවන්, පෞද්ගලික ජීවිතය සම්බන්ධ වෙන්න පුළුවන්. මොන ආකාරයේ දුක් ගැනවිල්ලක් වුණත් ආයතනික අයිතිකරුවෙක් විදියට, ආයතනික කළමනාකරුවෙක් විදියට මේ දුක් ගැනවිලි වලට විසඳුම් සෙවීම, විසඳුම් යෝජනා කිරීම, ඒකට මැදිහත් වීමට හැකියාවක් ලැබෙන්න ඕන. ඒකට ප්‍රධාන හේතුව තමයි සේවකයෙකුගේ පෞද්ගලික හෝ රාජකාරීමය දුක් ගැනවිල්ල ඍජුවම රාජකාරියටත් ඒ වගේම පෞද්ගලික ජීවිතයටත් බලපාන. දැන් උදාහරණයක් විදිහට පෞල්යේ සම්බන්ධ ගැටලුවක් රැකියාවට බලපාන අතර රැකියාව නිසා ඇතිවන ගැටලුවක් පෞල් ජීවිතයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ හින්දා මානව සම්පත් කළමනාකරණයේ වඩා වැදගත් මාතෘකාවක් විදිහට දුක් ගැනවිලි කළමනාකරණය කතා කරන්න පුළුවන්. Under this topic, we are going to understand the meaning of employee grievance, grievance management, the sources of employee grievances, what are the way we can find the employee grievances, and what are the way we can propose to solve the employee grievance. So මේ මාතෘකාව තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුක් ගැනවිල්ලක් කියන්නේ මොකක්ද, දුක් ගැනවිලි කළමනාකරණය කියන්නේ මොකක්ද, දුක් ගැනවිලි ඇති වෙන මාර්ග මොනවාද, දුක් ගැනවිලි හඳුන ගන්න මාර්ග මොනවාද, සහ දුක් ගැනවිලි විසඳීමට යෝජනා කරන්න පුළුවන් ක්‍රමවේදයන්, ශිල්පයන් මොනවාද කියන එක. First part, definition for the employee grievances. In employee grievance, employee grievance is any real or imagined feeling of personal injustice, asadharane. Then what is the meaning of employee grievance? It is real or imagined feeling of personal injustice which an employee has concerning his or her employment relationship. Then personal injustice, the feeling of personal injustice relating to employment condition, employment matters, then it is the employee grievance. तर මේ නිර්වචනයට අනුව දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ පුද්ගලයෙකු තුළ ඇතිවන අසාධාරණ පිළිබඳ හැඟීමක්. feeling of personal injustice. මේ feeling of personal injustice ඇති වෙන්නේ කොහොමද? employment relationship, ඒ කියන්නේ සේවා නියුක්තිය සම්බන්ධතා හරහා තමයි මේ දුක් ගැනවිලි ඇති වෙන්නේ. එතකොට මේ injustice feeling එක සත්‍ය වෙන්න පුළුවන්, ඒ වගේම ඉමේජින් වෙන්න පුළුවන්, රියල් වෙන්න පුළුවන්, ඉමේජින් වෙන්න පුළුවන්. එතකොට දුක් ගැනවිල්ල සත්‍ය දුක් ගැනවිල්ලක් වෙන්න පුළුවන්, අසත්‍ය දුක් ගැනවිල්ලක් වෙන්න පුළුවන්. එතකොට සත්‍ය කරුණක් මත හෝ අසත්‍ය කරුණක් මත ඇතිවන අසාධාරණ පිළිබඳ හැඟීමක් කියලා අපි කියනවා. The second definition, employee grievance is a state of dissatisfaction. State of dissatisfaction. The state of dissatisfaction can be expressed or unexpressed
present or unpresent. Then second way, written or unwritten, written or verbal, or sometimes through behavior. When state of dissatisfaction may justified or unjustified, real or false, or real or not real, having connection with employment situation. දැන් දෙවැනි නිර්වචනයේදී දුක්ගැනවිල්ලක් කියලා කියන්නේ this state of dissatisfaction, ඒ කියන්නේ අතෘප්තිය පිළිබඳ තත්ත්වයක්, අතෘප්තිකර තත්ත්වයක්. ඒතර දුක්ගැනවිල්ලක් කියලා කියන්නේ අතෘප්තිකර තත්ත්වයක්. මේ අතෘප්තිකර තත්ත්වය ඇති වෙන්නේ employment situation, ඒ කියන්නේ සේවා නියුක්ති තත්ත්වයක් මත. ඒතර සේවා නියුක්ති තත්ත්වයක් මත ඇතිවන අතෘප්තිකර තත්ත්වයක් අපි දුක්ගැනවිල්ලක් විදිහට හඳුන්වනවා. ඒ වගේම මේ දුක්ගැනවිල්ල එක්ස්ප්‍රස් කරන්නත් පුළුවන්, අන්එක්ස්ප්‍රස් කරන්නත් පුළුවන්, ප්‍රකාශ කරන්නත් පුළුවන්, ප්‍රකාශ නොකර ඉන්නත් පුළුවන්. ඒ වගේම ලිඛිත ඉදිරිපත් කරන්න පුළුවන්, ලිඛිතව නැතුව වාචිකව හෝ චර්යාවෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ දුක්ගැනවිල්ල සාධාරණ වෙන්නත් පුළුවන්, අසාධාරණ වෙන්නත් පුළුවන්. එමනම් දුක්ගැනවිල්ලක් කියලා කියන්නේ සේවා නියුක්ති තත්ත්වයන්ට අදාළව ප්‍රකාශිත හෝ අප්‍රකාශිත හෝ ලිඛිත හෝ අලිඛිත හෝ සාධාරණ හෝ අසාධාරණ අතෘප්තිකර තත්ත්වයක් කියලා නිර්වචනය කරන්න පුළුවන්. The dissatisfaction relating to employment situations. The dissatisfaction relating to employment situation may be expressed or unexpressed, or written or unwritten, or justified or unjustified. That is the employee grievance. Then what is the meaning of employee grievance management or handling? Employee grievance management or handling is the handling of employee dissatisfaction or complaint. How appropriate way to bring the solution which gains satisfaction for employee. එතකොට දුක්ගැනවිල්ලේ කළමනාකරණය කියලා කියන්නේ යම්කිසි සේවකයෙකු තුළ තියෙන අතෘප්තියක් හෝ දුක්ගැනවිල්ලකට අදාළ චෝදනාවක්, කම්ප්ලේන් එකක්. පුද්ගලයාට තෘප්තියක් ඇති වෙන විදියට, සේවකයාට තෘප්තියක් ඇති වෙන විදියට මෙහෙයවීම තුලින් විසඳුමක් ලබා දීම කියලා කියන්න පුළුවන්. ඒ අනුව සේවක අතෘප්තිකර තත්ත්වයේ තෘප්තිමත් තත්ත්වයක් කරා ගෙන ඒමට සේවකයාගේ අතෘප්තිය හෝ එහෙම නැත්නම් චෝදනාවට විසඳුමක් ලබා දීමේ ක්‍රමවේදය, ක්‍රියාවලිය, පරිශ්‍රමය අපි කියනවා දුක්ගැනවිලි කළමනාකරණය කියලා. Then employee management means handling, managing of employee dissatisfaction or complaint through appropriate way to bring the solution leading to satisfaction of the employee. Then we will see what are the features of employee grievances, special characters of employee grievances. දැන් අපි බලමු දුක්ගැනවිලි කළමනාකරණයේදී දුක්ගැනවිල්ලක තියෙන විශේෂ ලක්ෂණ මොනවාද කියලා. Then here I listed several features. One is it may be real based on actual injustice, or imagine based on assumed injustice. එතකොට පළවෙනි ලක්ෂණය තමයි සේවක දුක්ගැනවිල්ලක් අපි ඉස්සෙල්ලා කිව්වා අසාධාරණය පිළිබඳ හැඟීමක් කියලා. මේ අසාධාරණය සත්‍ය පදනමක් මත වූ අසාධාරණයක්, සත්‍ය අසාධාරණයක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් උපකල්පනය කරන ලද අසාධාරණයක් මත සිතාගත් දුක් ගැනවිල්ලක් වෙන්න පුළුවන්. ඒතකොට රියල් බේස් ඉන්ජස්ටිස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමේජින් බේස් ඉන්ජස්ටිස් එකක් වෙන්න පුළුවන්. The second one, it may be expressed clearly or not. Clearly expressed or clearly not expressed. එතකොට දුක් ගැනවිල්ලක තියෙන දෙවැනි ලක්ෂණය තමයි දුක් ගැනවිල්ල පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැහැදිලිව ප්‍රකාශ නොකර ඉන්න පුළුවන්. The third one, it may be informed, verbal or formal, written. It may be informed, verbal or formal. Written wise we can present the grievance. එතකොට දුක් ගැනවිල්ලක් වාචිකව හෝ ලිඛිතව දෙන්න පුළුවන්. මෙතන වාචිකව කියන දේ අපි අවිධිමත් කියලා තියෙනවා. විධිමත් කියන එක written කියන එක විධිමත් කියලා ලියලා තියෙනවා. කියන්නේ ලිඛිතව දෙනවා නම් විධිමත්, වාචිකව කියනවා නම් අවිධිමත් කියලා කියනවා. දැන් මේ අවිධිමත් තුළ වාචිකව නොකිය චර්යාත්මක ඉදිරිපත් කිරීමත් අන්තර්ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ දුක් ගැනවිල්ල ලිඛිත හෝ වාචිකව අපි ඉදිරිපත් කරන්නේ. නමුත් අපේ චර්යාවෙන් එක්ක හිතාමතා චර්යාවෙන් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් චර්යාව නොදැනුවත්ව චර්යාව තුළින් ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. The third one, it may arise out of the something relating to employment, organization or work or job. Then usually we are focusing to discuss employee grievance, means the dissatisfaction or injustice or real actual injustice relating to work conditions. But sometimes some grievances can be arise from the outside of the organizational context. එතකොට සාමාන්‍යයෙන් දුක් ගැනවිල්ලක් අපි සාහිත්‍ය තුල කතා කරන්නේ බොහෝ පුද්ගලයෝ අර්ථ නිරූපණය කරන්නේ සේවක දුක් ගැනවිල්ලක් කියන්නේ මේ සේවා නියුක්තිය සම්බන්ධයෙන් ඇතිවන අසන්තෝෂය පිළිබඳ තත්ත්වයක් කියලා. හැබැයි දුක් ගැනවිල්ලක් ඇති වෙන්න පුළුවන් පුද්ගලයාගේ සේවා නියුක්තිය සංවිධානයේ එහෙම නැත්නම් වැඩ හෝ රැකියාවට එපිට වූ කාරණා තුලින්, ඔබට වූ කාරණා තුලින්, ඒ කියන්නේ විශේෂයෙන්ම පෞද්ගලික කාරණා තුලින් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විතර විවාහක යුවලක් අතර ඇතිවන ගැටුමක් අපි හිතමු මේ ගැටුම විශාල ගැටුමක් නම් ඩිවෝර්ස් එකක් දක්වා දිවෙන ගැටුමක් නම් එතකොට ඒ වගේ වෙලාවකදී සේවකයාගේ දුක් ගැනවිල්ල අපිට ගෙදරින් එළියට එනකොට ගෙදර තියලා ඉන්න බෑ. එතකොට මේ දුක් ගැනවිල්ල ගෙදරින් ඉඳලා ආයතනෙට ගේනවා. ඒතර ආයතන තුල වැඩ කරනකොට මේ පුද්ගලයා මේ දුක් ගැනවිල්ල තුල ජීවත් වෙමින් තමයි වැඩ කරන්නේ. එතකොට අර පුද්ගලික ගැටලුව ආයතනයේ කාර්යඵලවලට බලපානවා. ඔකේ අනිත් පැත්තත් එimhe ආයතනයේ යම් කිසි ගැටලුවක් තියෙනවා. අපි හිතමු බොස් එක්ක ගැටුමක් තියෙනවා නම් මේ ගැටුම ගෙදර ගියාට පස්සේ සමහරක් වෙලාවට ඒක පිට කරන්න වෙන්න පුළුවන්. ගෙදර ඉන්න සමාජිකින් හරහා සමාජිකින් එක රණ්ඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජිකින් එක්ක කතා නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් නිදා ගන්නව වැඩි වෙන්න පුළුවන්. මේ වගේ දුක් ගැනවිල්ල රාජකාරියේ දුක් ගැනවිල්ල පෞද්ගලික ජීවිතවලට බලපෑම් කරන්න පුළුවන්. එතකොට මේ නිසා සේවක දුක් ගැනවිල්ලදී කුමන ආකාරයේ දුක් ගැනවිල්ලක් වුණත් කළමනාකරණය කළ යුතුයි කියලා අපි කියනවා. හැබැයි සමහරක් පොත්වල සමහරක් ලේඛකයෝ ඔවුන් කියනවා මේ සේවක දුක් ගැනවිල්ලක් මේක ආයතනයට විතරක් පොදු දුක් ගැනවිල්ලක් විය යුතුයි කියලා. It may be personal matters. Then personal matter also affect the organizational performance. Then it may be individual or collective. Collective grievance we can find, or individual grievance are more common. සංවිධානයක් තුළ සේවක දුක් ගැනවිල්ල දක්වන මේ දුක් ගැනවිල්ල පුද්ගලික මට්ටමේ ඇතිවන දුක් ගැනවිල්ල කියන්නේ තනි පුද්ගලයාට ඇතිවෙන දුක් ගැනවිලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම්
පොදුවේ තිබෙන දුක් ගැනවිල්ලක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අඩුවැටුප් වගේ දෙයක් ගත්තොත් පොදුවේ බලපාන ලබන දුක් ගැනවිල්ලක්. එහෙම නැත්නම් වැඩ කරන තත්ත්වයට අදාළ අපි තුමු වෙන්ටිලේෂන් නැත්නම් ලයිටින් නැත්නම් එහෙම නැත්නම් වැඩ කරන පැය වැඩි නම් මේ වගේ තත්ත්වයක් පොදු දුක් ගැනවිල්ලක් බවට පත් වෙන්න පුළුවන්. ඒතකොට දුක් ගැනවිල්ලක් එක්ක පුද්ගලිකයා මත පදනම් වෙන දුක් ගැනවිල්ලක් එහෙම නැත්නම් සමූහයක් මත පදනම් වෙන දුක් ගැනවිල්ලක් විදියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. Today I would like to share an important topic from the HR, that is employees grievance. So here we go with the definition. Any discontentment or dissatisfaction, whether expressed or not, whether valid or not, arising out of anything connected with the company that an employee thinks, believes, or even feels is unfair, unjust, or inequitable is grievances. So this is the definition which talk about the any kind of discontentment, dissatisfaction, maybe expressed or maybe not expressed, maybe valid one or invalid one, but it should be arises out with any of the thing which is related to the company where employee does not feel comfortable or employee feel unjust, unfair or inequitable is grievance. So this is the definition part. Let me talk or let me give you more clarity with the help of characteristics of the grievances. So these all are the characteristics of the grievances. A grievance refers to any form of the discontentment, as I have already explained through the definition, any kind of discontentment or dissatisfaction, but it must be related to any aspect of the organization. It has to be related with the any aspect of the organization, then only it will be considered as the grievance, otherwise no. The dissatisfaction must arises out due to the employment, not due to your personal family problem. If you are feeling dissatisfied in your life or at your workplace, maybe due to your family problems, so that is not grievance. Grievance may be counted only if dissatisfaction is coming out due to your employment. So මේ ප්‍රසන්ටේෂන් එකේදී කියන්නේ දුක් ගැනවිල්ලක් කියලා කියන්නේ ආයතනයේ දුක් ගැනවිල්ලක් කියන එක පෞද්ගලික ප්‍රශ්නයක් දුක් ගැනවිල්ලක් නෙවෙයි කියන එක. හැබැයි ඒක කොච්චර දුරට සාධාරණද කියන එක ප්‍රායෝගිකව අපි සලකා බලුවොත් තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් දුක් ගැනවිල්ලක් ඕනම ස්වභාවයක දුක් ගැනවිල්ලක් මානසික ප්‍රශ්නයක් නිසා අපිට ඒක මනස ගෙදර තියලා හෝ මනස ඔෆිස් එකේ තියලා අපිට ඉන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ හින්දා ඕනම දුක් ගැනවිල්ලක් දෙපැත්තටම බලපෑමක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. Grievance may be voiced or unvoiced. Its meaning is grievance may be told or may be untold. Grievance may be written or oral. If grievance is communicated in a written way, then it is also be considered. If it is not orally communicated, then it is also coming into the category of grievance. So let me talk for the remaining features of the grievance. A grievance may be valid or invalid. Of course, grievance may be logical or illogical also. That's why here is written a grievance may be rational or irrational. A grievance is traceable to perceived no fulfillment of one's expectation from the organization. So in totality, if I would like to conclude the grievance, so I can say employees' expectations, whatsoever he or she is having from the organization, if it is not completed, then there is a situation of grievance, or such situation can be considered as the grievance. I hope you people are having clarity on grievance now. Thank you so much. Objective of employee grievances. සංවිධානයක් සේවක දුක් ගැනවිලි කළමනාකරණය කරන්නේ ඇයි කියන එකට හේතු තමයි මෙතන සාකච්ඡා කරන්නේ. Then why company are considering employee grievances as an important function or activity or area. These are the objective of employee grievance management. Then it enable employee to look their grievances. Then I as a worker can look my grievances. So the පළවෙනි objective එක තමයි දුක් ගැනවිලි කළමනාකරණයකට සේවකයෙකුට පුළුවන් තමන්ගේ දුක් ගැනවිලි දකින්න.
through the employee grievance management. Then second one, it clarify the nature of the grievance. What type of grievance? Private related grievance, organizational related grievance, peer related grievance, likewise nature of the grievance. දෙවෙනි ඔබ්ජෙක්ටිව් එක තමයි අපට ක්ලැරිෆයි කරගන්න පුළුවන්, පැහැදිලි කරගන්න පුළුවන් දුක් ගැනවිල්ලේ ස්වභාවය. ඒක ආයතනයේ රැකියාවට සම්බන්ධද, සේවකීන්ට සම්බන්ධද, සමකාලිකයන්ට සම්බන්ධවද, එහෙම නැත්නම් රැකියා පරිසරයට සම්බන්ධිතද ආදී ආකාරයෙන් ස්වභාවය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. The third one, to investigate the reasons for dissatisfaction. එතකොට තුන්වෙනි සාධකය තමයි dissatisfaction එකට හේතු, අතෘප්තියට හේතු හඳුනා ගැනීමේ හැකියාවක් අපට දුක් ගැනවිලි කල්පනාකරණයක් තුලින් තියෙනවා. What are the reasons for my dissatisfactions? The fourth one, to obtain where possible a speedy resolutions to the problem. එතකොට තුන්වෙනි ඔබ්ජෙක්ටිව් එක තමයි දුක් ගැනවිල්ලක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් මේකට වඩාත් යෝග්‍ය, possible, ඒ වගේම speedy, ඉතා ඉක්මනින් විසඳුම් යෝජනා කිරීමට අපට හැකියාව ලැබෙනවා. To obtain where possible a speedy resolutions to the problem. Speedy, within short time periods we can get the solution. If we know I have a grievance, then company management know the worker has the grievance. To take appropriate actions and ensure the promises are kept. එතකොට දුක් ගැනවිල්ලක් තියෙනවා නම් අපිට යෝග්‍ය ක්‍රියාකාරකමක් නැත්නම් තීරණයන් ගැනීමට සහ ඒවා සහතික කිරීමට අපට හැකියාවක් තියෙනවා. We can get appropriate action based on the management promises. They inform the employee of their right to take the grievance to the next stage of the procedures in the event of an unsuccessful resolution. For the යම්කිසි සේවකයෙකුට දුක් ගැනවිල්ලක් තියෙනවා නම් ඒ දුක් ගැනවිල්ලට ආයතනයෙන් විසඳුමක් ලැබෙන්නේ නැත්නම් යම්කිසි ආයතනයේ මට්ටමකදී කළමනාකරන මට්ටමකදී ඊළඟ කළමනාකරන මට්ටමට නැත්නම් ඉහළ කළමනාකරණයට දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ විසඳුමක් ලබා ගැනීමට පුද්ගලයාට යම්කිසි අයිතියක් නැත්නම් යම්කිසි හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ අයිතිය දුක් ගැනවිලි කළමනාකරණයේ එක පරමාර්ථයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. Example, the grievance is relating to immediate boss. The immediate boss solution for the grievance is not satisfied. It leading to dissatisfaction again or further. Then we can go another next step, further step. Therefore, to inform the employer of their right, there is a right to inform higher authorized people to get a solution for the employee grievance. Then we will see the benefit of employee grievance handling or management. These are the benefit of employee grievance management. It encourages employee to raise concern without fear of reprisals. Second one, it provides a fair and speedy means of dealing with complaint. Third one, it prevents minor disagreement developing into more serious dispute. Then within the initial stage, we can solve the employee grievances or dispute without going to serious situation. It serves as an outlet for employee frustration and discontent. Then we can use employee grievance handling mechanism as an outlet for employee frustration, reduce employee frustration and dissatisfaction, discontent.
It serves employers time and money as solutions are found for workplace problem. It's saving the company management time and money. It helped to build an organizational climate based on openness and trust. If there is functioning a good employee grievance management system, then that type of company presenting a good organizational climate, the climate characters like openness, trust. එතකොට යම්කිසි ආයතනයක හොඳ දුක් ගැනවිලි කළමනාකරන පරිචයක් තියෙනවා නම් ඒකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ කිහිපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ අනුව පුළුවන් සේවකයෝ ධෛර්යමත් වෙනවා. තමන් තුල තියෙන දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න කිසිම බයක් නැතුව. මොකද සේවකයන්ට සහතිකයක් තියෙනවා සංවිධානය තුළ දුක් ගැනවිලි කළමනාකරණය නිවැරදිව සිද්ධ වෙනවා. තමන්ට අදාළ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරාම ඒ දුක් ගැනවිල්ල පදනම් කරගෙන සේවකයාට යම්කිසි අහිතකර බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම සේවකයන් තුළ තියෙන චෝදනාවන් සංවිධානයේ සම්බන්ධයෙන් හෝ රැකියාව සම්බන්ධයෙන් තියෙන චෝදනාවන්ට සාධාරණ විසඳුමක් ලබා දෙන්නත් ඒ වගේම ඉතා වේගයෙන් ඒ සොලියුෂන් එක නැත්නම් විසඳුම ලබා දීමටත් මේ තුලින් හැකියාවක් ලැබෙනවා. යම්කිසි ආයතනයක් නිවැරදි දුක් ගැනවිලි කළමනාකරණයක් පවත්වාගෙන යනවා නම් යම්කිසි සේවකයෙකුට ඇතිවන දුක් ගැනවිල්ල මූලික අවස්ථාවේදීම විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මුල් අවස්ථාවේ විසඳුමක් සිද්ධ නොකරොත් ඒ නිසා ඇතිවෙන්න පුළුවන් අනාගත හිතකර ප්‍රතිවිපාකයන් ඉවත් කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා. උදාහරණයක් විදිහට යම්කිසි සුළු කරුණක් නිසා ඇතිවන දුක් ගැනවිල්ලකට විසඳුමක් සංවිධානය ලබා නොදීම නිසා පසුකාලීනව සංවිධානයේ ඒ දුක් ගැනවිල්ල පුද්ගලික දුක් ගැනවිල්ල කණ්ඩායමක් දුක් ගැනවිල්ලක් බවට පත් වෙලා වැඩ වර්ධනයක් දක්වා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් වළක්ව ගන්න පුළුවන් සංවිධානයක් තුළ නිවැරදි සහ සාර්ථක දුක් ගැනවිලි කළමනාකරණයක් තියෙනවා නම්. ඊළඟ කාරණේ තමයි සේවකයන් දුක් ගැනවිල්ලක් කියනකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා සේවකයා අපේක්ෂා භංගත්වයට එහෙම නැත්නම් අතෘප්තියට ඩිස්කන්ටෙන්ට් වලට පත් වෙන්න පටන් ගන්නවා. ඒකට දුක් ගැනවිලි කල්පනාකරණයක් තියෙනවා නම් ඒ වගේ තත්ත්වයක් ඇති නොවි සේවකයා යථා ස්වභාවයෙන් සංවිධානය තුළ පවත්වාගෙන යාමට සේවකයාගෙන් ප්‍රශස්ත කාර්යඵලයක් සංවිධානයට ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එතකොට මේ සියලු දේවල් සලකා බැලුවම සේවා යෝජකයාට එහෙම නැත්නම් අයිතිකරුවාට කළමනාකරුවන්ට සේවකයන් සම්බන්ධව ඇතිවිය හැකි දරුණු දුක් ගැනවිලි සහ ඒ මත ඇතිවන ගැටුම් නිසා කාලය විනාශ වීම මුදල් විනාශ වීම අවම කරගන්න පුළුවන් සංවිධානයක සේවක දුක් ගැනවිලි කළමනාකරණයක් නිවැරදිව ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඒ අනුව සංවිධානය තුළ සේවකයන් විවෘත ස්වභාවයෙන් සහ කළමනාකරණය සම්බන්ධයෙන් විශ්වාසය සහවුරු කරන සංවිධාන පරිසරයක් සංස්කෘතියක් පරිසර තත්ත්වයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. Those are the benefits of employee grievance management. Then how to know the employee grievances? සේවකයන් ගාව දුක් ගැනවිල්ලක් තියෙනවා නම් මේ දුක් ගැනවිල්ල හඳුනගන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසදී අපි අපේක්ෂා කරන්නේ සාකච්ඡා කරන්න. Then we need to identify what are the methods we can use to gather or collect or identify employee grievances. We can use different methods to identify employee grievances. Here I listed basically 4 methods. First one, exit interview. When employees say goodbye to the company, then we can ask several questions from the worker. Why you are going from our company? Then worker can freely express his or her dissatisfaction relating to the organizational matters.
exit interview. Through the exit interview, we can gather the data relating to employee grievances. එතකොට සේවකයන්ගේ දුක් ගැනවිලි හඳුන ගන්න කම්පැනි එකකට පාවිච්චි කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඉවත්ව යාමේ සම්මුඛ පරීක්ෂණ exit interview. දැන් සේවකයෙකු ආයතනයෙන් ඉල්ලා අස් වෙලා යන වෙලාවකදී සේවකයා ආයතනයත් එක්ක බැඳීමක් නැති නිසා ඒ වගේ වෙලාවකදී සේවකයාට නිදහසේ ආයතනයේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න මේ ආයතනය තුළ මම දැකලා තියෙනවා. සේවකයන්ට මෙන්න මේ ආකාරයේ දුක් ගැනවිලි ඇති වෙනවා. සමහරක් වෙලාවට මේ සේවකයා ආයතනයෙන් යන්නේත් ඒ වගේ දුක් ගැනවිල්ලක් නිසා වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ අපිට සේවකයාගේ ඉවත්ව යාමේ සම්මුඛ පරීක්ෂණ තුලින් සේවකයින් සංවිධානය තුල සිටින මොන වගේ දුක් ගැනවිලි වලට මුහුණ දෙනවද මුහුණ පාන සිටිනවද ඒවයින් මොන වගේ බරපතල තත්ත්වයන් කරුණු තියෙනවද කියලා අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ පළවෙනි ක්‍රමය. Then, using the available workers, existing workers, we can do a survey, attitude survey. Then through the attitude survey, we can find employee grievances. එතකොට එහෙම නැත්නම් ආයතනයකට පුළුවන් යම්කිසි ආකාරයකට සමීක්ෂණයක් කරන්න දැනට සේවා නියුක්ත සේවකීන් සම්බන්ධයෙන්. එතකොට මේ සමීක්ෂණයේ එක්ක ප්‍රශ්නාවලියක් දීලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයක් ඉන්ටර්විව් ක්‍රමයක් හරහා සිදු කරන්න පුළුවන්. සේවකයන්ගේ අනන්‍යතාවය අනාවරණය නොවන ආකාරයෙන් මේක සිද්ධ කරනවා නම් සේවකයෝ බොහෝ වෙලාවට තමන්ගේ සත්‍ය හැඟීම් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා ආකල්ප සමීක්ෂණයක් තුලින්. Then most of the time, we can find some company practicing complaint box of grievance box. Then grievance box or complaint box are installed in several places. Then the worker can write some grievances or the cause of grievance or the dissatisfaction on a piece of paper, then put into the grievance box. එතකොට ඊළඟ සංවිධානයකට පාවිච්චි කරන්න පුළුවන් තවත් දුක් ගැනවිලි හඳුනා ගැනීමේ ක්‍රමයක් තමයි දුක් ගැනවිලි බොක්ස් කියන එක, පෙට්ටි කියන එක. එහෙම නැත්නම් චෝදනා පෙට්ටි කියන එක. එහෙම නැත්නම් සජෙෂන් බොක්ස් කියලා සමහරක් තැන්වල මේක පාවිච්චි කරනවා. මේකෙදි වෙන්නේ ආයතන කිහිප තැනක පෙට්ටි සවි කරලා තියෙනවා. අර තැපැල් පෙට්ටි වගේ යම් කිසි දුක් ගැනවිල්ලක් සේවකයෙකුට තියෙනවා නම් ඒ දුක් ගැනවිල්ල කොලයක ලියලා මේ පෙට්ටි එක ඇතුළට දාන්න පුළුවන්. තමන්ගේ නම සහිතව හෝ රහිතව දුක් ගැනවිල්ල ලියලා පෙට්ටි වලට දැම්මට පස්සේ අපි තුන් මාසෙන් මාසෙ මේ පෙට්ටි අරගෙන බලනව නම් ආයතනයට හඳුන ගන්න පුළුවන් ආයතනය තුල ඉන්න සේවකයෝ මේ වෙනකොට මුහුණ දීලා තියෙන ගැටලු මොනවද සේවකයන් තුල තියෙන දුක් ගැනවිලි මොනවාද වගේ දේවල්. After certain period, the management can open the box and review the grievances employees submitted or employee presented. The most effective method is observation. If you are the good observer, then through the observation you can find employee grievances. වඩා සාර්ථක ක්‍රමයක් තමයි නිරීක්ෂණ ක්‍රමය. ඔබ හොඳ දක්ෂ නිරීක්ෂකයෙක් වෙනවා නම් ඔබට පුළුවන් සේවකින් දිහා බලන් ඉඳලා මේ සේවකින් මේ දුක් ගැනවිලි වලට යම්කිසි දුක් ගැනවිල්ලකට මුහුණ පාලා තියෙනවා කියලා අවබෝධ කරගෙන ඒ සේවකයව කැඳවලා ඒ සේවකයාත් එක්ක සාකච්ඡා කරලා ඔහුගේ දුක් ගැනවිල්ල අඳුන ගන්න. ඒක හැබැයි මේකෙදී නිරීක්ෂකයාට හැකියාවක් තියෙන්න ඕන හොඳ නිරීක්ෂණයක් තුළින් සේවකයා යම්කිසි ගැටලුවක ජීවත් වෙනවා කියලා අවබෝධ කර ගන්න. Then exit interview, attitude survey, complaint box or grievance box, or observation we can use as a method to know the employee grievances. Then what are the causes of employee grievances? What are the method? What are the
root cause of employee grievances. දැන් ඊළඟට අපි බලමු සේවකයන්ගේ දුක් ගැනවිලි ඇතිවිය හැකි ක්‍රම ඇති වෙන්න පුළුවන් මූලාශ්‍ර මොනවද කියලා. Then here I use example for your understanding causes of employee grievances. First one, causes relating to job related grievances. ඒතර පළවෙනි එක තමයි රැකියාව සම්බන්ධ සේවක දුක් ගැනවිලි. මේකේ උදාහරණ කිහිපයක් විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් සේවක දුක් ගැනවිල්ල අපි කිව්ව මානසික තත්ත්වයක් කියලා. එතකොට ඒක ඇති වෙන්න පුළුවන් ක්‍රම අනන්ත වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා සේවකයන්ට දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. මේකෙදි මම සාකච්ඡා කරන්නේ ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදි නිදසුන් කිහිපයක් විතරයි. ඒකට පළවෙනි එක රැකියාව සම්බන්ධිත දුක් ගැනවිලි. Example, not capability to do the assigned duties and responsibilities. දැන් සමහරක් සේවකීන්ට අපි රැකියාවක් දුන්නට පස්සේ කරන්න කියලා ඒ රැකියාවේ තියෙන කටයුතු රාජකාරී වගකීම් ඉටු කිරීමට සේවකයාට නොහැකි වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ වෙලාවකදී සේවකයා තුළ ඇති වෙනවා දුක් ගැනවිල්ලක්. Not capable to do the assigned duties and responsibilities. The second one, assigning job duties and responsibilities from out of the job description. ඒතකොට දෙවෙනි උදාහරණය තමයි රැකියා විස්තරයේ නැති යම්කිසි කටයුතු රාජකාරී වගකීම් ඉටු කරන සේවකයාට නියම කරන අවස්ථාවක්. දැන් කුඩා මධ්‍ය පරිමාණ ගත්තම ඒ වගේ වයි බොහෝ වෙලාවට රැකියා විස්තරයන් නැති නිසා මේ තත්ත්වය දකින්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි හිතමු ගෑරේජ් එකක ඉන්න සේවකයෙක් ගත්තම ගෑරේජ් එකේ වැඩයි සමහරක් වෙලාවට අයිතිකාරයෙක්ගේ පෞද්ගලික වැඩයි සේරම කරනවා වෙන්න පුළුවන්. නමුත් යම්කිසි ආකාරයක සංවිධානය ව්‍යාපාරයේ දියුණු වෙලා ඒ ව්‍යාපාරයේ විශාල සේවක සංඛ්‍යාවක් වෙනකොට අපි රැකියා විස්තර රැකියා පිරිවිතර වගේ දේවල් නිර්මාණය කරාම මේ රැකියා විස්තරය තුළ තියෙන කරුණු වලට පරිබාහිර කරුණු කරන්න කියලා කිව්වොත් සේවකයාට ඒ වගේ අවස්ථාවලදී සේවකයා දුක් ගැනවිල්ලක් ඇතිවීමේ හැකියාව තියෙනවා. Then there is no these duties and responsibilities mentioned on the job description. Therefore, the worker is suffering. I have to do these work, but those are out of my job. The third one, incorrect or not adequate trainings are given. ආපහු දුක් ගැනවිලි ඇතිවිය හැකි තවත් ක්‍රමයක් තමයි සේවකයාට රැකියාව තමන්ගේ රස්සාව කරගෙන යන ප්‍රමාණවත් පුහුණුවක් සංවිධානයේ විසින් ලබා නොදී සමහරක් වෙලාවට දෙන ලබන පුහුණුවක් සමහරක් වෙලාවට නිවැරදි නොවන පුහුණුවක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. Inappropriate training, no inadequate training. Then next one, assigning many duties and responsibilities, more workload. It lead to overload the workers or overload of the works for the workers. ඒතකොට ඊළඟ එක තමයි සේවකයාට අධික වැඩ ප්‍රමාණයක් දුන්නොත් සේවකයා සංජානනය කරන්න පුළුවන්. තමන්ට වැඩ වැඩි ඒ නිසා තමන්ට මේ වැඩ කරන්න බෑ. මෙච්චර වැඩ ප්‍රමාණයක් කරන්න බෑ කියලා. සමහරක් වෙලාවට පැය 8 සේවාවට තුල අපි පැය 10ක 12ක විතර වර්ක් ලෝඩ් එකක් දුන්නොත් ඒ වගේ වෙලාවකදී සේවකයා මේ දුක් ගැනවිලි තත්ත්වයට මුහුණ දෙන්න පටන් ගන්නවා. Then those are the example for causes relating to job. The second example, causes relating to working conditions. එතකොට දෙවෙනි එක්සැම්පල් සෙට් එක තමයි කතා කරන්නේ. ඒ තමයි වැඩ කිරීමේ කත්තේට අදාළ දුක් ගැනවිලි හේතු. Example, changing the working time and place. සේවකයාට නියම කරලා තියෙන සේවා කාලය සහ ස්ථානය වෙනස් කිරීම නිසා සේවකයා තුළ දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. Time and place. Many work hazards and unpleasant conditions. දෙවෙනි හේතුව තමයි රැකියාව ස්වභාවය අනුව සමහරක් වෙලාවට රැකියාව තුළම
අනතුරු ඇතිවීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් සංවිධානයේ තුල අනතුරු ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒකට ඒ වගේ තත්ත්වයක් තුල දුක් ගැනවිලි ඇති වෙනවා. අනිත් එක තමයි unpleasant condition. ඒ කියන්නේ සේවා ස්ථානය තුල ප්‍රියකරු තත්ත්වයක් නැහැ. ප්‍රියත්වයක් නැහැ. ආයතනයේ ස්වභාවය හෝ තියෙන දේවල් අටෙන්ච් කරලා තියෙන විදිය යම් යම් හේතු නිසා නිකම් ප්‍රිය ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. ඒ තිලුණුත් සේවකයට දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. Then poor relationship between supervisor and peers. ආයතනික කළමනාකරණය තුලදී වඩා වැඩි කාර්යභාරයක් සිදු කරනව පහළ සේවකයන් සමග ඒ පහළ සේවකයන්ගේ ආසන්නතම ප්‍රධානී. එහෙම නැත්නම් සුපර්වයිසර්, ෆෝමන්, එහෙම නැත්නම් ඒ අංශේ ප්‍රධානී. එතකොට මේ දෙන්න අතර දෙගොල්ලෝ අතරේ යම් කිසි දුර්වල සහ සම්බන්ධතාවයක් තියෙනවා නම් අන්තර්ගනුව දුර්වල නම් ඒ වගේ විලාපකදී සේවකීන්ට දුක් ගැනවිලි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. The relationship between supervisor is not good or peers also not good. Then leadership style of the immediate boss. ඒ වගේම ආසන්නත ප්‍රධානියා එහෙම නැත්නම් සුපර්වයිසර්, ෆෝමන් මේ වගේ අයගේ තියෙන නායකත්ව රටාව ඒකාධිපති නායකත්ව රටාවක් නැත්නම් එහෙම නැත්නම් ඍජු තීරණ ගැනීමේ හැකියාවක් නැති නායකත්ව රටාවක් නම් මේ වගේ අවස්ථාවකදී සේවකයන්ට දුක් ගැනවිලි ඇතිවීමේ හැකියාවක් නිර්මාණය වෙන්න පුළුවන්. It may be autocratic or sometimes very tough or unpleasant decisions taken by immediate boss. Therefore, we are not accepting the leadership style of the immediate boss. Then it creates the grievance. The lack of materials, equipment and other things also relating to employee grievances. සමහරක් අවස්ථාවලදී සේවකයන්ගේ දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. දැන් රැකියාව කරගෙන යනකොට අවශ්‍ය වෙන මැටීරියල්, ඒ කියන්නේ අමුද්‍රව්‍ය, යෙදෙව්ම, ඒ වගේම සමහරක් මැෂින් වගේ දේවල් හරියට වැඩ කරන්නේ නැත්නම්, එහෙම නැත්නම් ඒවා පරණ නම්, එහෙම නැත්නම් ඒවා නැතිනම් මෙන්න මේ තත්ත්වය නිසා සේවකයාට දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. The third one, HRM practices, courses relating to HRM practices. දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන් ඊළඟ තවත් ක්‍රමයක් තමයි HRM practice එක. එහෙම නැත්නම් පරිචය. ආයතනය තුල මානව සම්පත් කළමනාකරණය සිද්ධ කරන්නේ කොහොමද කියන ක්‍රමවේදය අනුව ඇති වෙන්න පුළුවන් සේවක දුක් ගැනවිලි. The lack employee wage and salary, lack of salary, low salary. Then incentive policy, incentive amount, likewise. Then promotion, then expecting promotion but not offered by the company. Then there is a grievance. Promotion, transfer, leave, discipline. දැන් HRM පරිචය ගන්න විවිධ හේතු නිසා දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ලංකාවේ දුක් ගැනවිලි වැඩියෙන් ඇති වෙන සංවේදී කරුණක් තමයි සේවකීන්ගේ දුක් ගැනවිලි ඇති වෙන සංවේදී කරුණක් විදිහට මේ වැටුප එහෙම නැත්නම් වේතනය අපිට දක්වන්න පුළුවන්. ඒකට වේතන මදිවීම, වැටුප් මදිවීම, නැත්නම් හරි විදිහට වැටුප් නොගෙවීම, විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ නිවැරදි දිනයට වැටුප් නොගෙවීම වගේ දේවල් දුක් ගැනවිලි විදියට සැලකන්න පුළුවන්. වර්තමාන තත්ත්වය ගත්තොත් COVID-19 හින්දා බොහෝ ආයතන පෞද්ගලික ආයතන වල සේවය නතර වෙලා තියෙනකොට ඒ වගේ වෙලාවකදී සේවකයන් සේවා නියුක්ත නොවන නිසා සමහරක් වෙලාවට වැටුප් ගෙවන්නේ නැති වෙන්න පුළුවන්, අර්ධ වැටුපක් ගෙවන්න වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ සේවකයන්ට තමන්ගේ ගෙදර දෛනික අවශ්‍යතාවයන් සඳහා වැටුප ප්‍රමාණවත් නොවුනොත් ඒ නිසා දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ඊළඟට දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි ඉන්සෙන්ටිව්ස්. වසර අවසානයේ හෝ යම් කිසි කාල පරිච්ඡේදයකට පස්සේ අපි දෙන ඉන්සෙන්ටිව්ස් වල ප්‍රතිපත්ති දෙන ක්‍රමය ආදී මත දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ උසස් වීම වගේ දේවල් ලබා ගැනීමේදී විධිමත් ආකාරයෙන් උසස් වීම ලැබීම,
එහෙම නැත්නම් තමාට සාපේක්ෂව වෙනත් අයෙකුට උසස් වීම ලැබීම මේ වගේ හේතු නිසා දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයේ යම් ශාඛා අතර හුවමාරු කරනකොට ට්‍රාන්ස්ෆර් කරනකොට සේවකයන් තුල දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. සේවකයන්ට නිවාඩු සම්බන්ධ දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. තමන් ඉල්ලන නිවාඩු නොලැබීම එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයෙන් නිවාඩු නොලැබීම වගේ දේවල් නිසා දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ යම් කිසි වරදක් සිදු කිරීම නිසා සේවකයන්ට දෙන විනය දඬුවම අසාධාරණ වීම හෝ ප්‍රමාණයට වඩා වැඩි වීම එහෙම නැත්නම් නිවැරදි නොවන ආකාරයේ විනය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මේ වගේ දේවල් නිසා සේවකයන්ට දුක් ගැනවිලි ඇති වෙන්න පුළුවන්. Those are the HR practices relating to employee grievances. In my previous video, I have already discussed the concept along with its characteristics of the grievance. In this video, I would like to share the causes and consequences of employees' grievance. So as you know the meaning of grievance, any dissatisfaction or discontentment related to the organization from the entry you take in the organization till your exit from the organization, any kind of dissatisfaction or discontentment if you do have related to the organization is grievance. Maybe you have communicated or not. Maybe it is reasonable or unreasonable. Maybe it is logical or illogical. Any kind of complaint related to your workplace is grievances. So let me categorize the causes of grievances in few broader category. So these all are the causes. So first cause is working condition. So any employee may have grievances due to his improper working condition. So what can be the sub point under working condition? If the working condition related to your job, maybe job specification, maybe related to water facility, maybe your sitting place, maybe the standards set for your work is improper, can create a problem, can make you dissatisfied, and these all kind of a sub points are coming into the category of working conditions. So we can say the employee, if do have any kind of relation, any kind of a problem or dissatisfaction with its or his working condition, so such kind of a grievances also the grievances caused by the working condition. Second causes is the management policy. Management policy related to the wages, related to the salary, related to the promotion, related to the transfer, disciplinary action. If improper, maybe the rules are written properly but implementation is improper, or maybe the policy are unfair and person to person the implementation vary, so people may get dissatisfaction, people may feel discomfortable at their place, uncomfortable at his place. So this is the third category, which is the third one, of course, but here the major role played by the employees, aggrieved employees himself. The person whomsoever is having grievance can call aggrieved person. So aggrieved person do have lots of problem, lots of conflict as a personality or as an individual with the organization are coming into this category. Like if a person is over ambitious, if a person is over ambitious and he is finding difficulty to make the adjustment with his workplace, is the personal maladjustment. Maybe the person's self-esteem is very high and he don't want to contribute in organization the way organization is expecting from him or her, may come into this category also. So these are the three broader categories which can create a grievance. First was the working condition. Anything related to the working condition which may create dissatisfaction in the mind of employees and making employees unproductive is the major reason of grievance. Second is the management policy. Here, if the policies are improper, policies related to the any aspect of the organization is improper, definitely the person may get dissatisfied. Personal maladjustment is the category where the person is not able to make the adjustment with the working condition of workplace, but still it is a grievance. So let me talk for the consequences.
So consequences are the effect of grievance. So again I have categorized the consequences into three broader heads. So first head is on the production. So if the grievance is not redressed by the organization, so what kind of impact we can see over the production, that we need to discuss here. Like the person would not able to match it with the standards given by the organization in terms of quality and in terms of quantity as well. The person would be able to make more and more mistakes, and there will be more chances to having the accident in the organization. So such kind of a impact, negative impact we can see over the production. Second is on employee. Of course, if any employee is not satisfied with his workplace, definitely he started remain absent, he started remain insincere, he do not want to make match with the timing of office hours. So if his insincerity will lead to the unproductivity and inefficiency towards the organization. On manager, if any aggrieved employee whose grievance is not being redressed by the management properly, so definitely if he makes more and more mistakes, then manager need to have a more supervision, more tight control, and definitely that is going to stain the relationship of employee and manager. So these all are the broader consequences of grievances or impact of grievances over the organization. First was on the production, where production was getting affected in a negative way, and secondly on the employees. Of course, employees are also getting, or employees' performance is also getting hampered, and third, the relationship of manager with aggrieved employees is also getting stained, because the employees is not being productive now, so manager has to control, has to apply more control and has to apply more supervision. Thank you so much for listening me. Then we will see how to handling employee grievances. මේ කොටසින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද දුක් ගැනවිල්ලක් සේවකයෙක් තුළ තියෙනවා නම් ඒකට සොලියුෂන් එකක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයන්. What are the grievance handling methods? Then there are several methods we can use to handle the employee grievances. However, here use several methods for your understand. The first one is open door policy. Open door policy is very effective grievance handling method. This method allow every employee to see the CEO of the company with grievance to settle. එතකොට දුක් ගැනවිලි විසඳීමේ එක ක්‍රමයක් තමයි දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න පුළුවන් ආයතනයේ ප්‍රධානියාට. ඒකට අපි කියනවා ඕපන් ඩෝ පොලිසි කියලා. ඕපන් ඩෝ පොලිසි එකක් කියලා කියන්නේ ප්‍රධානියාගේ ආයතනයේ ප්‍රධානියාගේ අයිතිකරුවාගේ ප්‍රධාන කාර්යාලයේ දොර විවෘතව තබන ප්‍රතිපත්තිය කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේකෙදී ඕනෑම සේවකයෙකුට දුක් ගැනවිල්ලක් ඇති වූ අවස්ථාවකදී ඇවිල්ලා ඍජුවම ආයතනයේ ප්‍රධානියාට හෝ ප්‍රධාන විධායක නිලධාරියාට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ක්‍රමය වඩා සාර්ථකයි මධ්‍යම හා සුළු පරිමාණ ව්‍යාපාරවලට. මොකද ඒවයි සේවක සංඛ්‍යාව අඩු නිසා ඕනෑම අවස්ථාවක සේවකයෙකුට දුක් ගැනවිල්ලක් තියෙනවා නම් ආයතනයේ අයිතිකරුවා සමග සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට ඉදිරිපත් කරන්න පුළුවන්. මට මෙහෙම දුක් ගැනවිල්ලක් තියෙනවා, මේ දුක් ගැනවිල්ලට විසඳුමක් ලබා දෙන්න කියලා. නමුත් ආයතනයේ විශාල විද්දී මේක යම්තාක් දුරකට භාවිතා කිරීමේ අපහසුතාවයක් ඇති වෙන ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. අපි හිතමු ආයතනයේ සේවකයෝ 8000ක් 9000ක් විතර ඉන්නවා නම් ඒ වගේ වෙලාවකදී ප්‍රධාන විධායක නිලධාරියා හමු වෙන හැම සේවකයන්ටම අවස්ථාවක් දුන්නොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මේකෙදී වඩා වැදගත් වෙනවා, දැන් උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාලයේ ගත්තොත් ඕනම ශිෂ්‍යයෙකුට ගිහිල්ලා උපකුලපතිතුමාත් එක්ක කතා කරන්න පුළුවන් තමන්ගේ දුක් ගැනවිලි. ඒකට ඒක ඕපන් ඩෝ පොලිසි එකක්. ඒතොර ඒ හින්දා ආයතනයේ ප්‍රමාණයම සමහරක් වෙලාවට වැදගත් නොවෙන්න පුළුවන් මේ ක්‍රමවේදයට. මේක සාර්ථක ක්‍රමවේදයක්, මේක බහුල වශයෙන් පාවිච්චි කරන ක්‍රමවේදයක්. නමුත් තියෙන ගැටලුව තමයි සේවකයා තමන්ගේ දුක් ගැනවිල්ල ඍජුවම ඇවිල්ලා ආයතනික ප්‍රධානියාට ඉදිරිපත් කරනවාද නැද්ද කියන එක.
සේවකයාගේ පෞරුෂත්වයේ දුර්වල පෞරුෂත්වයක් වෙන අවස්ථාවකදී මේ ක්‍රමයේ තරම් සාර්ථක ක්‍රමයක් නොවෙන්න පුළුවන්. Then whatever the time, then worker can go to meet the head of the organization and present the grievance and get the solution. Open door policy. The door of the CEO, the top of the person is always open for employee grievances. That is the open door policy. The second method is quasi method. Under the quasi method, we appointing a third party person, the person from the third party. Then through the third party, we can get real solution to solve the employee grievances. ඒක දෙවෙනි ක්‍රමය තමයි ක්වාසි ක්‍රමය කියන එක. මේකට සිංහලෙන් කියන්නේ ක්වාසි ක්‍රමය කියලා. මේකෙදී අපි තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ කරගන්නවා සේවක දුක් ගැනවිල්ල නැති කර ගැනීම හෝ විසඳීම සඳහා. එතකොට තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ වෙන නිසා සේවකයාට නිදහසේ තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි පාර්ශවය කළමනාකරුවන් සමග සාකච්ඡා කළ වඩා සාර්ථක විසඳුමක් දුක් ගැනවිල්ලට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. Then that is the quasi method. Then the third one, committee approach. Then we are forming a separate committee consisting of several managers for the purpose of settling the employee grievances. ආයතනයකට පුළුවන් ආයතන විශාල නම් විශේෂයෙන්ම වෙනම කමිටු එකක් පත් කරලා තියන සේවකයන්ගේ දුක් ගැනවිල්ලක් ඇති වුණාම ඇවිල්ලා ඒ කමිටුවට ඉදිරිපත් කරන්න කියලා. ඒතර මේ කමිටුව තුල විවිධ පුද්ගලයෝ ඉන්න පුළුවන් විශේෂයෙන්ම විවිධ කළමනාකරු ඉන්න පුළුවන්. ඒ නිසා සේවකයා ඉදිරිපත් කරන දුක් ගැනවිල්ල විවිධ කෝණයන්ගෙන් බැලීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඒ අනුව මේ කළමනාකරුවන්ට සේවකයාගේ දුක් ගැනවිල්ල විසඳීම සඳහා යම්කිසි නිවැරදි පිළිතුරක් නිවැරදි උපක්‍රමයක් පාවිච්චි කිරීමට ඉදිරිපත් කිරීමට යෝජනා කිරීමට හැකියාවක් ලැබෙනවා. Separate committee consisting of several managers is appointed to settle the employee grievances. So the best method, one of the best method is counseling. Then through the counseling, we provide support to solve the grievance for the employee participating counselor. Then sometimes some company has separate worker like a officer, like a counselor. Then counselor role is understanding or gathering employee grievances and try to solve the employee grievances. දුක් ගැනවිලි විසඳීමට සංවිධානයක පාවිච්චි කරන්න පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි කවුන්සලින්. ඒ කියන්නේ උපදේශනය. මේක බොහෝ වෙලාවට පාදක වෙන්නේ පෞද්ගලික දුක් ගැනවිලි විසඳා ගැනීම සඳහා. ආයතනික දුක් ගැනවිලි විසඳා ගැනීමේදී උපදේශනේ ඒ තරම් සාර්ථක නොවෙන්න පුළුවන්. මොකද හේතුව උපදේශනේ අපි සේවකයාට සපයන්නේ. එතකොට උපදේශනය කළමනාකරුවාට සැපීමේ යම්කිසි දුර්වලතාවයක් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේකෙදි වෙන්නේ කවුන්සලර් විසින් සේවකයාගේ දුක් ගැනවිල්ලට අදාළ පසුබිම නැත්නම් අවශ්‍ය දේවල් එකතු කරලා ඒ අනුව නිවැරදිව දුක් ගැනවිල්ල දැකලා සේවකයාගේ දුක් ගැනවිල්ල නිසා ඇතිවලා තියෙන මානසිකත්වය අවම කර ගැනීමට අවශ්‍ය විකල්ප විසඳුම් සංවර්ධනය කරලා ඒ විකල්ප විසඳුම් තෝරා ගැනීමට සේවකයාට උදව් උපකාර කිරීම. පැහැදිලිවම කවුන්සලර් කෙනෙක් අපි දැනගත යුතුයි ගැටලුවක් විසඳීම සඳහා සාමාන්‍යයෙන් විසඳුම් ලබා දෙන්නේ නැහැ. කරන්නේ විසඳුමක් සේවකයාට ලබා ගැනීමට අවශ්‍ය බටපිටාව පසුබිම නිර්මාණය කරලා දීම පමණයි. Then the last one, grievance settlement procedures. This is the formal settlement procedure that can be used by the company to solve the employee grievances. The grievance settlement procedure means establishing formal process. The formal process for the purpose of solving employee grievances. How? Involving grievant, the worker who having grievance, and representative of the grievant, the trade union member or trade union
leader. Then the last one, administrative officers. Then involving grievance, representative of grievance and the administrative officers, company can prepare a formal process of solving employee grievance. සාමාන්‍යයෙන් ආයතනයක් විශාල පරිමාණ වන විට ඒ විශාල පරිමාණ ආයතනයක සේවකීන්ට දුක් ගැනවිල්ලක් ඇති වුණාම පාවිච්චි කරන්න පුළුවන් දුක් ගැනවිලි විසඳීමේ ක්‍රමයක් තමයි විධිමත් දුක් ගැනවිලි විසඳීමේ ක්‍රියාපටිපාටිය. මේ විධිමත් දුක් ගැනවිලි විසඳීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාවලියක් ඇත්තටම විධිමත් ක්‍රියාවලියක්. මේ තුලට සම්බන්ධ වෙනවා දුක් ගැනවිල්ලට ලක් වූ සේවකයා කියන්නේ ග්‍රීවන්. ඒ වගේම ඒ මූලික අවස්ථාවේදී දුක් ගැනවිලි විසඳ ගන්න අවකාශයක් නොලැබෙන අවස්ථාවකදී දුක් ගැනවිල්ලට ලක් වූ සේවකයට පුළුවන් එයා වෙනුවෙන් යම්කිසි නියෝජිතයෙක් representative of grievance පත් කරගන්න. ඒ වගේම මේකට සම්බන්ධ වෙනවා එක එක අධීරවලදී සංවිධානයේ විවිධ තනතුරු දරන පරිපාලන නිලධාරීන්. Then this is the example of employee formal grievance settlement procedure. මේ තියෙන්නේ සංවිධානයකට පාවිච්චි කරන්න පුළුවන් විධිමත් දුක් ගැනවිලි විසඳීමේ ක්‍රියාපටිපාටියකට ආදර්ශයක්. Procedure. Then if there is a grievance for the grievance at the worker, then the worker present the grievance to the immediate boss. Then within 1 day, immediate boss has to give the solution. Then if solution is okay, satisfied, then the grievance is over. Then at the initial stage, we can control the employee grievance or the employee grievance because within 1 day, immediate supervisor has to propose a solution. එතකොට පළවෙනි අවස්ථාවේදී වෙන්නේ දුක් ගැනවිල්ල තියෙන සේවකයා තමන්ගේ ආසන්නතම ප්‍රධානියා වෙත තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනවා. එතකොට ආසන්නතම ප්‍රධානියා දවසක් වැනි කාලයක් තුල අදාළ දුක් ගැනවිල්ලට විසඳුමක් සේවකයා වෙත ලබා දිය යුතුයි. මේකත් වඩා වැදගත් දෙයක් තමයි ආසන්නතම ප්‍රධානියා දුක් ගැනවිල්ලට විසඳුමක් තීරණය කිරීමකොට ඒ තීරණය වඩාත් වැදගත් ආකාරයෙන් ගන්නවා. මොකද දෙවෙනි අවස්ථාවේදී තමන් ගනු ලබන තීරණය තමන්ගේ ආසන්නතම ප්‍රධානියා විසින් යම්කිසි ආකාරයක විමර්ශනයක් කරනු ලබන නිසා. එහෙනම් ආසන්නතම ප්‍රධානියා වඩා සාර්ථක විසඳුමක් මේ අවස්ථාවේදී ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ නිසාම බොහෝ අවස්ථාවලදී දුක් ගැනවිල්ල ඇති වෙලා සතියක් වගේ දවසක් වගේ කාලයක් තුල කියන්නේ එක දවසකදී මේ විසඳුම ලබා දෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී දුක් ගැනවිලි නැතිවීමේ හැකියාව තියෙනවා. සේවකයා යම්කිසි ආකාරයකින් ආසන්නතම ප්‍රධානියා ලබා දෙන විසඳුමට එකඟ නම් මේ තුලින් තෘප්තියක් ලැබෙනවා නම් මේ අවස්ථාවේදීම දුක් ගැනවිල්ල නැති වෙනවා. එතකොට ආයතනයේ තුල ඉතාම කෙටි කාලයක් තුළ සේවකයාගේ දුක් ගැනවිලි වලට විසඳුම් සෙවීමට නැත්නම් ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් වෙන බුද්ධිමත් ක්‍රියාපටිපාටිය තුලින් නිර්මාණය වෙලා තියෙනවා. But we assume immediate supervisor solution is not satisfied. Then grievance can go to the second stage. Then grievance, the worker present the grievance to the immediate supervisor. Immediate supervisor. Then immediate supervisor has to give a solution within 2 days. යම්කිසි අවස්ථාවකදී ආසන්නතම ප්‍රධානියා දෙනු ලබන විසඳුම සාර්ථක විසඳුමක් නොවන අවස්ථාවකදී දුක් ගැනවිල්ල තියෙන සේවකයට පුළුවන් දෙවෙනි අවස්ථාවට යන්න. එතකොට දුක් ගැනවිල්ල සේවකයා විසින් ආසන්නතම ප්‍රධානියාගේ ප්‍රධානියා වෙත ඉදිරිපත් කරනවා. එතකොට ආසන්නතම ප්‍රධානියාගේ ප්‍රධානියා විසින් දවස් 2ක් ඇතුළතදී අදාළ දුක් ගැනවිල්ලට විසඳුමක් සේවකයාට ලබා දී යුතුයි. එතකොට ඒ අවස්ථාවේදී සේවකයා එම විසඳුමට යම්කිසි තෘප්තිමත් භාවයක් තිබෙනවා නම් එතෙන්දී ආපහු නැවත දුක් ගැනවිල්ල අවසන් වෙනවා. එහෙම නැත්නම් තමයි ඊළඟ අවස්ථාවට යොමු වෙන්නේ. Then the
solution proposed by immediate supervisor is okay, then worker is satisfied, then within 3 days we can solve the employee grievance. However, the solution proposed by immediate superior is not satisfied, then the worker can go to the trade union rep. Then trade union represent the grievance of the employee to the HR manager. Then HR manager has to propose the solution within 4 days. Then if HR manager solution is okay, then the worker is happy, then the grievance is solved. Then within 7 days we can solve the employee grievance. එතකොට යම්කිසි අවස්ථාවකදී ආසන්නතම ප්‍රධානියාගේ ප්‍රධානියා දෙන විසඳුමටත් සේවකයා අකමැති නම් ඒ වගේ වෙලාවකදී ආසන්නතම ප්‍රධානියා ආසන්න සේවකයාට පුළුවන් තමන්ගේ දුක් ගැනවිල්ල වෘත්තීය සමිතියකට ඉදිරිපත් කරන්න. එතකොට වෘත්තීය සමිතියට දුක් ගැනවිල්ල ඉදිරිපත් කරාම සාමාන්‍යයෙන් කරන්නේ වෘත්තීය සමිති නියෝජිතයෙකුන් මේ දුක් ගැනවිල්ල විමර්ශනය කරලා සේවකයා වෙනුවෙන් තමන්ගේ සේවකයාගේ දුක් ගැනවිල්ල වෘත්තීය සමිති නියෝජිතයා විසින් මානව සම්පත් කළමනාකරු වෙත ඉදිරිපත් කරනවා. එතකොට මේ ඉදිරිපත් කරනකොට මානව සම්පත් කළමනාකරු මේ දුක් ගැනවිල්ලට සම්බන්ධ ආසන්නතම ප්‍රධානියාගේ තීරණය, ඒ වගේම ආසන්නතම ප්‍රධානියාගේ විසඳුම මේ සියල්ලම සලකා බලලා මානව සම්පත් කළමනාකරු විසින් දවස් 4ක් ඇතුළතදී දුක් ගැනවිල්ලට දාලා විසඳුමක් වෘත්තීය සමිති නියෝජිතයා වෙත ඉදිරිපත් කරනවා. ඒතකොට ඒ අවස්ථාවේදී මානව සම්පත් කළමනාකරුගේ විසඳුම සාර්ථක විසඳුමක් නම් සේවකයාගේ දුක් ගැනවිල්ල දින 7ක් වගේ කාලයක් තුලදී විසඳා ගැනීමට හැකියාවක් තියෙනවා. However, we assume HR managers solution leading to not satisfaction of the worker. Then worker can go to present the grievance with the trade union leader. Then trade union leader submit or present the employee grievance to the general manager or CEO. Then general manager or CEO has to propose a solution within 7 days. Within 7 days. We assume then the general manager solution is okay, then worker satisfied. එතකොට ඒ අවස්ථාවේදී කියන්නේ මානව සම්පත් කළමනාකරු දෙන විසඳුමට සේවකයා තෘප්තිමත් වෙන්නේ නැති අවස්ථාවකදී මේ වෘත්තීය සමිතිය මේ සේවකයාගේ දුක් ගැනවිල්ල වෘත්තීය සමිති නායකයා හරහා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී එහෙම නැත්නම් සාමාන්‍ය අධිකාරී වෙත ඉදිරිපත් කරනවා. ඒතර ඒ වගේ වෙලාවකදී සාමාන්‍ය අධිකාරී එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධාන නිලධාරියා විසින් ආසන්නතම ප්‍රධානියාගේ ඔහුගේ ප්‍රධානියාගේ සහ මානව සම්පත් කළමනාකරුගේ විසඳුම් සියල්ල සලකා බලලා තමන්ගේ විසඳුම ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපි දින 7ක කාලයක් ලබා දීලා තියෙනවා. එතකොට යම් කිසි විදියකින් ප්‍රධාන නිලධාරියා දෙන ලබන විසඳුම සෑහීමකටපත් විය හැකි විසඳුමක් නම් දින 14කට අඩු කාලයක් තුලදී අපට සේවකයාගේ දුක් ගැනවිල්ල විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. If general manager's solution is not okay, then both parties can present the grievance to the arbitrator. Arbitrator may be government appointed person or the person selected by both parties. Then this is the third party involvement to solve the employee grievances. Then එතකොට යම්කිසි අවස්ථාවකදී ජෙනරල් මැනේජර් දෙන විසඳුමක් සාර්ථක විසඳුමක් නෙවෙයි කියලා සේවකයාට හිතෙනවා නම් මේ වගේ වෙලාවකදී වෘත්තීය සමිති නායකයා සහ ආයතනය විසින් දෙපාර්ශ්වයේම කැමැති තුන්වෙනි පාර්ශ්වයක් වෙත තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. තුන්වෙනි පාර්ශ්වයේ බාහිර පාර්ශ්වයක් වන නිසා බාහිර පාර්ශ්වය මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන වඩා සාර්ථක විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වයේම එකඟතාවයකට පැමිණෙනවා තුන්වෙනි පාර්ශ්වයේ විසින් දෙනු ලබන විසඳුම දෙපාර්ශ්වයේ විසින්ම පිළිගන්නවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී සේවකයාගේ දුක් ගැනවිල්ල
අවසාන වීම සිද්ධ වෙනවා. This is proper grievance settlement procedure. Through this procedure, we can solve employee grievances without any disagreement, conflict, unpleasant situations. Hi, I'm Mike, HR trainer at Cooperatives UK. Today we'll be looking at how your cooperative should deal with employee grievances. What is a grievance? Grievances are concerns, problems or complaints raised by employees about their job. The complaint may be about their duties or workload, pay, hours or working environment, disagreements between staff members, bullying or discrimination, or perhaps a health and safety issue. It is very important to tell employees how they can raise a grievance and how your cooperative will deal with that complaint. A basic grievance procedure can be found in the ACAS guide on handling grievances. Download a copy at www.acas.org.uk. Any grievance procedure should encourage staff to informally discuss their complaint with their line manager with a view to finding a satisfactory outcome. If the employee is unhappy with the outcome or doesn't want to use the informal process, perhaps because of the nature of the issues, the next step will be for the employee to raise the issues formally. A formal process should include the following steps: the employee setting out their complaint in writing, your cooperative inviting the employee to a meeting, holding a meeting, investigating the issues, providing a written outcome, allowing the employee an opportunity to appeal if they are not happy with your decision. The most difficult part about dealing with grievances as an employer is recognising when one has been raised. Employees may not label their complaint as a grievance, but you'll still need to treat it as such. Ben has raised a grievance about the length of his lunch break. He sends his line manager an email saying that he thinks that it is unfair that other members of staff are allowed to take longer breaks. He wants his lunch break to be extended by 15 minutes. Immediately, you spot this as a complaint about working conditions and know you need to deal with it under your cooperative's grievance procedure. The next stage is to invite Ben to a meeting to discuss the issues he has raised. Ben has a legal right to bring along a work colleague, trade union representative or official to the meeting. During the meeting, you will want to get further details about the issues Ben is raising and what he would like as an outcome. Take notes of what is said in the meeting. Afterwards, you should send Ben a copy of the notes for his records. You will need to look into the issues further to make a decision. You may decide to look at Ben's employment contract. What does it say about breaks? Find out about other workers. How long do other workers take for lunch? Find out the reasons for length of lunch breaks. What is the legal position? Should Ben be receiving a longer break under the working time regulations? What is the impact of agreeing a longer lunch break? How will it affect customers and staff? Once you have all the information, you'll need to make a decision whether to extend Ben's lunch break. You've decided that Ben's lunch break should remain as it is, but are willing to offer a longer mid-afternoon break. It's a good idea to meet with Ben to tell him what you've decided and explain how you came to that decision. Your decision must also be put in writing. In your decision letter, you must allow Ben the opportunity to appeal your decision and have his appeal considered by an impartial manager. An appeal will involve another manager reviewing the decision you have made and looking at any new information Ben brings forward. Remember,
that you should comply with the Data Protection Act and keep all documents and emails relating to the grievance safe. Any grievance raising issues of discrimination needs to be handled carefully. Be aware that if the employee raising the grievance is disabled, you may need to make reasonable adjustments to the grievance process to ensure